උන්වහන්සේගේ දේවල් වලට ආසාව දක්වන්නේ කවුද? ඒ ඇයට ස්වාමීන් වහන්සේ ප්‍රසන්නයි. ඒ ඇයත් එක්ක ස්වාමීන් වහන්සේ සිටිනවා. ඉතින් ඔබ ආස නිසා ඔබ උනන්දුවෙන් කැප වෙලා මේ ස්ථානෙට ඇවිල්ලා තිබෙනවා. ඔබ එකක් විශ්වාස කරන්න, ඔබ කරන කැපවීම තුලින් ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ උන්වහන්සේ කතා කරන්නේ මෙතන ඉන්න අපි කීප දෙනාට. අනිත් ඇයට නෙවෙයි, මෙතන ඉන්න අපිට ස්වාමීන් වහන්සේ කතා කරනවා. උන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ කතා කරනවා. ඉතින් උන්වහන්සේගේ වචනේ ජීවමානව තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ කෙරේ අපි විශ්වාසයෙන් සිටිමු. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ කාලය තුල? මොනවාද ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි වැදගත් වෙන්නේ. උන්වහන්සේගේ සෙනගගෙන් උන්වහන්සේ යම් දෙයක් උන්වහන්සේ බලාපොරොත්තු වෙමින් සිටිනවා. අපි දෙවියන් වහන්සේව හරියට අඳුන ගන්න අවශ්‍යයි. අපි උන්වහන්සේ කවුද කියලා හරියට තේරුම් ගන්න අවශ්‍යයි. එහෙනම් අපිව දෙවියන් වහන්සේ යම් දෙයකින් උන්වහන්සේ තෝරාගෙන විවිධ ආගම් පසුබිමේ වලින් ඔබ ඇවිල්ලා තිබෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඔබ තෝරාගෙන තිබෙනවා. මොකටද? උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන පිණිස. උන්වහන්සේගේ කැමැත්ත අනුව ගමන් කරන පිණිස. උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස අපි හැම කෙනෙක්වම උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා. දේ වචනේ කියනවා නුඹලා මාව තෝරගත්තා නොව මම නුඹලාව තෝරගත්තාය කියලා. කී දෙනෙක් විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ ඔබ තෝරගෙන තිබෙනවා කියලා? උන්වහන්සේ ඔබ තෝරගෙන තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ ඔබ තෝරගෙන තිබෙනවා නම් උන්වහන්සේගේ කැමැත්ත අනුව ගමන් කරන එක, උන්වහන්සේගේ කැමැත්ත කරන එක තමයි උන්වහන්සේ මේ උදෑසන බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඉතින් ඒ කැමැත්ත අපි කරන්න අවශ්‍යව තිබෙනවා. කී දෙනෙකුට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරලා තිබෙනවද? කී දෙනෙකුට ආශිර්වාද කරලා තිබෙනවද? කී දෙනෙක් දෙවියන් වහන්සේගේ බලවත් හස්තය දැකලා තිබෙනවද? ඔබ හැම කෙනෙක්ම යම් විවිධ ආකාර ආස්කම් වලින් පුදුම ක්‍රියාවල් වලින් තමයි උන්වහන්සේ ගෙනල්ලා තිබෙන්නේ. හරිද? දැන් මම මේ කියන දේ හොඳට ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. විවිධ දේවල් ඔබේ ජීවිතය තුළ කරලා තිබෙනවා. කන් ඇති අය හොඳට සවන් දෙන්න ඕනේ. විවිධ ආස්කම් පුදුම දේවල් ස්වාමීන් වහන්සේ කරලා තිබෙනවා. හැබැයි හැමදාම ස්වාමීන් වහන්සේ ඒ විදිහටම කරගෙන යන්නේ නැහැ. හැබැයි දැන් අපිට තියෙනවා කැපවීමක්, වැයවීමක්, පියවරක් තියෙනවා උන්වහන්සේ ඉදිරියේ තියලා උන්වහන්සේගේ ආස්කම අත්දකින්න. අර සමහරක් අය කැමති හැමදාම ස්වාමින් වහන්සේගේ කවුරු හරි ඇවිල්ලා අත තියලා යාඥා කරලා යම් දෙයක් ලබා ගන්නවා නම් කැමති. හැබැයි ඊට වඩා ස්වාමින් වහන්සේ යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ යේසුස් වහන්සේව අඳුනන කෙනෙක්, උන්වහන්සේව දන්න කෙනෙක්, උන්වහන්සේගේ බලවත් ආස්කම්, පුදුම ආස්කම් ඔබ අත්දැකලා තියෙනවා. මමත් ඒක අත්දැකලා තිබෙනවා. අපි හැම කෙනෙක්ම ඒ ආකාරයි. හැබැයි දැන් ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන යම් කාරණයක් තිබෙනවා. ඒකත් එක්ක අපි යන්න ඕනේ. දේ වචනේ කියන ලෝකේ නුඹලාට පීඩා බොහෝය. නමුත් මම ලෝකෙන් ජයගත්තා. නුඹලාත් ජය ගන්න ඕනේ. එතකොට මේ ලෝකේ යන අතක් තිබෙන අපේ රට යන පැත්තක් තිබෙනවා. දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවන් වශයෙන් අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ? කොහොමද ඒ දේවල්ට මූණ දෙන්න ඕනේ? කොයි විදියෙන්ද අපි ස්වාමින් වහන්සේගේ ආස්කම අත්දකින්න ඕනේ? දේ වචනේට එකඟව බොහෝ දේවල් තවත් සිද්ධ වෙයි. හැබැයි දෙවියන් වහන්සේගේ සෙනග විශේෂයි. දෙවියන් වහන්සේ තුල ඉන්න දරුවෝ දෙවියන් වහන්සේත් එක්ක ඉන්න අය විශේෂයි. ඇයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ ක්‍රියාව අත්දකින්න අවශ්‍යයි. මම යම් කාරණා 4ක් ඔබට පෙන්වන්න යනවා. ඉතින් ඒක ඔබ අල්ලගන්න ඕනේ. ඒ දේ අපි අල්ලගන්න අවශ්‍යව තිබෙනවා. උන්වහන්සේ ඒක තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඉන්නේ ගොඩක් අය යේසුස් වහන්සේ ගැන දන්නේ අය ඉන්නවා. ඉතින් යේසුස් වහන්සේ ගැන නොදැන ඉන්න අයටත් උන්වහන්සේ කතා කරනවා. ඒ නිසා අපි කොහොමද දැන් ස්වාමින් වහන්සේ තුල ගමන් කරන්නේ? දැන් එන්නා වූ දේවල් වලට අපි මූණ දීලා කොහොමද ගමන් කරන්නේ? දැන් ස්වාමින් වහන්සේ අපෙන් මොනවද ඉල්ලන්නේ? ස්වාමින් වහන්සේ මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා අපි ඒක බලන්න යන ස්වාමින් වහන්සේගේ වචනය තුලින්. ඉතින් මේක ඔබ දන්න චරිතයක් වෙන්න පුළුවන්.
ඔබ මේක අහලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අලුත් දෙයක් ස්වාමීන් වහන්සේ කතා කරයි. ඒ නිසා ඒක විශ්වාස කරලා ස්වාමීන් වහන්සේගේ වචනේ අපි බලන්ට යනවා. වචනෙට අපි ඇහුම්කන් දෙන්න යනවා. ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාඥා කරන්නට යනවා. අපි පෙරලා ගමු දානියෙල් පොතට. මම හරි ආසම චරිතයක් තමයි මේ දානියෙල් කියන කෙනා. දානියෙල් පොතේ මේ දන්න පරිච්ඡේදයක කොටසක් තමයි මම ඔබට කියන්න යන්නේ. 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ අපි පොඩ්ඩක් බලන්න යනවා. කියවන්න කවුරු හරි දානියෙල් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. දැන් මෙතන දානියෙල් කියන්නේ මේ විශේෂ කෙනෙක්. දෙවියන් වහන්සේගේ පුදුම ආස්කම් බලවත් ක්‍රියාවල් අත්දැකපු කෙනෙක්. දානියෙල් දෙවියන් වහන්සේට ප්‍රේම කරපු කෙනෙක්. හැම වෙලාවකම දානියෙල් බලපු එක දෙයක් තමයි දෙවියන් වහන්සේ දියා. උන්වහන්සේ දියා විතරයි බැලුවේ. උන්වහන්සේගේ කැමැත්ත විතරයි දානියෙල් සෙව්වේ. ඒක තමයි දානියෙල්ව දෙවියන් වහන්සේ උසස් කරලා තිබ්බේ. මම ඒකයි ඔබට පටන් ගද්දිම කිව්වේ ලෝකේ නුඹලට පීඩාවල් තිබෙනවා ධෛර්යමත් වෙන්න මම ලෝකෙන් ජයගත්තා. එහෙනම් මේ ලෝකේ එන්නා වූ දේවල් වලින් ජය ගන්නට නම් ස්වාමින් වහන්සේව හරියට අපි අල්ල ගන්න අවශ්‍යයි. මේකේ පළවෙනි කාරණය තමයි මෙතන කියනවා 4 වෙනි පදයේ කියනවා දානියෙල් වරදකින් තොරව ජීවත් වුණාලු. මේ දානියෙල් කියන මිනිසයා දෙවියන් වහන්සේව දැන අඳුනගත්තායින් පස්සේ දෙවියන් වහන්සේ ඌව තෝරගත්තායින් පස්සේ ඔහු ගත්ත පළවෙනිම පියවර තමයි වරදකින් තොරව ඔහු ජීවත් වෙන්න ඔහු තීරණය කළා. ඔහු කාදියාවත් බලන්න ගියේ නැහැ. ඔහු කාටවත් ඇඟිල්ල දික් කරන්න ගියේ නැහැ. ඔහුගේ පැත්තට ඇඟිල්ල දික් කරගෙන ඔහු දෙවියන් වහන්සේව අල්ලගෙන ස්වාමින් වහන්සේ කියා ලියා තිබෙන දේ අනුව දානියෙල් මොකද කරේ? පළවෙනිම කරපු දේ තමයි වරදකින් තොරව ඔහු ජීවත් වෙන්න ඔහු තීරණය කළා. ඔහු තීරණය කළා. මේ තීරණය තමයි වැදගත් වෙන්නේ. අද කී දෙනෙක් ක්‍රිස්තියානි සභාවල් වල ඉන්නවා? ක්‍රිස්තියානි කියාගෙන ඉන්නවා? කී දෙනෙක් මේ ස්වාමින් වහන්සේව දැන අඳුනගෙන උන්වහන්සේගේ කැමැත්ත අනුව මේ විදිහට ජීවත් වෙනවද? නැත්තම් එක එක්කෙනාට ඇඟිල්ල දික් කරගෙන ඉන්නවද? යම් යම් කාරණා කතා කරගෙන ඉන්නවද? ආස්කම තියෙන අපි තුලයි. දැන් ඔබ පරණ කෙනෙක්, ඔබ විශේෂ කෙනෙක්, ඔබ යේසුස් වහන්සේව දන්න කෙනෙක්. ඔබ දන්න කෙනෙක් වශයෙන් ඔබට පිළිපැදිය යුතු කාරණා 4ක් මේ ස්ථානය තුල ස්වාමින් වහන්සේ කතා කරනවා. පළවෙනි කාරණේ තමයි දානියෙල් කිසිම වැරදක් කරන්න ගෙන ඔහු වරදකින් තොරව ඔහු ජීවත් වුණා. ඒකේ කියනවා දානියෙල්ට විරුද්ධව යම් වැරද්දක් සොයාගන්න ඒ දිසාපතිවරුන්, ඇමතිවරුන් එව්වලු. ඔවුන් බොහෝ කොට එව්වලු. කොහොමද මේකෙන් වරදක් හොයාගන්නේ? දානියෙල්ට විරුද්ධව චෝදනාවක් කොහොමද හොයාගන්නේ? දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලගන්නේ කොහොමද? ඔබ දන්නවද දේ වචනේ කියනවා නුඹලා ලෝකේ ආලෝකයයි. නුඹලාගේ ආලෝකය දැකලා තමයිලු අනිත් අය දෙවියන් වහන්සේ වෙතට එන්නේ. අපේ ජීවිතය තුල ආලෝකය නැත්තම්, අපේ ජීවිතය තුල වෙනසක් යම් කෙනෙක් දැක්කේ නැත්තම්, අපි පල්ලියට ඇවිල්ලත් අනිත් කෙනා කියනවනේ අයියෝ පල්ලිය යනවා මෙයා මේමයි කියලා. අනිත් එක්කෙනාට විරුද්ධව අපි යම් වැරදි දේවල් කරනවා නම් මොනවද ස්වාමින් වහන්සේ කියන්නේ? ඔබගේ වෙනස දකින්න ඕනේ. අපි එකින් එක්කෙනාගේ වෙනස දකින්න අවශ්‍යව තිබෙනවා. ඒකයි කියන්නේ මේ කියන දානියෙල්ගේ කිසිම වැරද්දක් සොයාගන්න හම්බුනේ නැහැලු. කිසිම වැරද්දක් නැහැ. දානියෙල් ස්වාමින් වහන්සේ තුල හරියට හිටියා. හරියට ස්වාමින් වහන්සේත් එක්ක නිදොස්ව සිටියා. මම මේ සිංහල අවුරුදු දවසේ එක මිනිහෙකුට කතා කළා මම වැඩ කරපු තැන මට මතක් වුණා මේ
එයාට කෝල් එකක් ගන්න ඕනේ කියලා. මම මේ සාක්ෂි ඔබත් එක්ක බෙදාගෙන ඇති. මේ හරි හොඳ කෙනෙක් එයා. මම රැකියාව කරන ස්ථානයේදී මට ආවා පොඩි ප්‍රශ්නයක් ආවා. ඒකෙදි එයයි මා අතර ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් මම මොකුත් කියන්න ගියේ නෑ. හැබැයි මාව මේව කරලා බැනියමෙන් අල්ලලා මාව මට නිකන් ගහන්න වගේ ආවා. හැබැයි මං ස්වාමිනී මම මෙයාට ප්‍රේම කරනවා. මේ සහෝදරයා ඔබට බාරයි. මං ඒ මනුස්සයාට මේ කෝල් කරලා කිව්වා කොහමද අවුරුදු ජයද? ඔයාට සුබ අවුරුද්දක් කියලා. ඊට පස්සේ එයා කියනවා ඔයා විතරයි මට කතා කළේ. මගෙත් එක්ක හිටපු එකෙක්වත් කතා කරේ නෑලු. ඉතින් මට හිතුණා මං කතා කරා ඒ මනුස්සයාට. ඉතින් අපි වෙනස්. අපිට කොච්චර කවුරු මොන දේ කරුවොත් අපි බලන්නේ ස්වාමින් වහන්සේ තුල විතරයි. අපි වරදකින් තොරව අපි ජීවත් වෙන්න අවශ්‍ය. අපිට මොන දේ කවුරු කිව්වොත් කමක් නෑ. මොන දේ කිව්වොත් කමක් නෑ. හැබැයි අපි ඒ අයට ප්‍රේම කරනවා. අපේ වැරදි දකින්න දෙන්න හොඳ නෑ. අපි තුල තියෙන දේවල් නැත්තම් අපි මේ විදියට තමයි ඉන්නේ. අපේ ජීවිතේ මේමයි යන්නේ කියලා යම් වැරදි දේවල් දකින්නවනම් ඒක දෙවියන් වහන්සේ ඉදිරි හරි නෑ. එහෙනම් අපි හැම වෙලාවකම බලන්න ඕනේ වැරදකින් තොරව අපි ජීවත් වෙන්න අපි තීරණය කරන්න ඕනේ. දානියෙල් ඒකයි කියන්නේ මේකේ කියන 4 වෙනි පදේ කියනවා ඔහුගේ කාරණයක්වත් දෝෂයක්වත් ඒ වගේම ඔහුට විරුද්ධව කිසිම දෙයක් ඒ හිටියව රටේ හිටියව ඒ දිසාපතිවරුන්ට ඇමතිවරුන්ට සොයාගන්න හම්බුන්නේ නෑලු. එච්චර දෙවියන් වහන්සේ තුල ඔහු ඉඳලා තිබෙනවා. ඉතින් අද මේක තමයි ක්‍රිස්තියානි දරුවන්ගේ නැත්තම් ඔබගෙන් මගෙන් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. මේක නැත්තම් අපි මොකටද ස්වාමීන් වහන්සේ තුල මේ විදිහට යන්නේ? අපේ අඩුපාඩුකම් ඇති, අපේ දුර්වලකම් ඇති. හැබැයි අපි අදා ගන්න ඕනේ. අපි හැමදාමත් ඇවිල්ලා ඒ දුර්වලකම තුල ඉන්න ඕනේ නැහැ. අපි හදා ගන්න ඕනේ, අපි වෙනස් කර ගන්න ඕනේ. අපි හැදී යුතු පැති හදා ගන්න ඕනේ. ඉතින් දානියෙල් කරපු පළවෙනි දේ තමයි ඔව් වරදකින් තොරව ඔව් ජීවත් වෙන්න ඔව් තීරණය කළා. ඔබ ඒ වගේ ස්වාමින් වහන්සේ තුල සිටින්න අවශ්‍යව තිබෙනවා. අපි දෙවනි කාරණේ අපි බලන්න යනවා. ඒක කියන්නේ 5 වෙනි පදේ. දැන් මේකේ මොනවද කියන්නේ? මේකේ කියනවා දෙවනි කාරණේ තමයි ඔව් වේවස්ථාව. ඔව් අකුරටම පිළිපැද්දලු. ඔව් වේවස්ථාව දේව වචනය. වේවස්ථාව කියන්නේ ස්වාමීන් වහන්සේගේ වචනය. ඔව් වේවස්ථාව අකුරටම පිළිපැද්දා. ඔව් ඒ වචනය කියා තිබෙන විදිහට ඔව් ජීවත් වුණා. මේ වේවස්ථාව මේ දෙවියන් වහන්සේගේ වචනය කී දෙනෙක් පිළිපදිනවද? මේක කියා තිබෙනවා යේසුස් පොතේ පළවෙනි පරිච්ඡේදයෙන් පටන් ගන්නම උන්වහන්සේගේ වේවස්ථාව රැඳවල් මෙනෙහි කරන්න. මේ වචනේ කී දෙනෙක් කියවනවද? මේ වචනේ කියා ලියා තිබෙන විදිහට ජීවත් වෙනවද? එහෙනම් දානියෙල් මොකද මේ වේවස්ථාව අනුව වූ ජීවත් වුණා. ඔව් මේ වේවස්ථාව මෙනෙහි කළා. ඔව් ඒ වේවස්ථාව අකුරටම පිළිපැද්දලු. මේ වචනයට විරුද්ධව කිසි දෙයක් කරන්න ගියේ නෑලු. එහෙනම් කියනවා කිසිම දෙයක් හොයාගන්න හම්බුන්නේ නෑලු. අද දෙවියන් වහන්සේගේ වචනය තුලින් තමයි අපේ ජීවිත වෙනස් වෙන්නේ. හැබැයි මේ වචනය කියවන කෙනා තමයි ජයග්‍රහණය ලබන්නේ. මේ වචනය තුල ජීවත් වෙන කෙනාට තමයි ස්වාමීන් වහන්සේ ප්‍රසන්න. මේ වචනේ කී දෙනෙක් කියවනවද? මේ වේවස්ථාව කී දෙනෙක් මෙනෙහි කරනවද? මේ වේවස්ථාවේ කියලා තිබෙන දේවල් කී දෙනෙක් දන්නවද? ඔබ මේ වචනේ කියවන්නේ නැත්නම්, ඔබ මේ වචනේ කියා ලියා තිබෙන දේ දන්නේ නැත්නම් ඔබට කවදාකවත් බැරි වෙනවා එන දේවල් වලදී
මූණ දෙන්න. ඒ මූණ දීලා ජය ගන්නට. එහෙනම් දානියෙල් මේ වේවස්ථාව අකුරටම පිළිපැද්දලු. ඒ වේවස්ථාවට යා කීකරු වුණා. මේ වචනයට කී දෙනෙක් බයද? එතකොට මේ වචනය තුල තමයි අපිට ජීවනයේ තිබෙන්නේ. මේ වචනේ අසන කෙනාගේ ජීවිත තමයි වෙනස් වෙන්නේ. අද මිනිස්යාට අවශ්‍ය කරන හැම කාරණයක්ම මේ දේව වචනය තුල උන්වහන්සේ ලියා තිබෙනවා. වාක්‍යානෝ. මේක තමයි මිනිස්යාට අවශ්‍ය කරන්නේ. මේ පණිවිඩය නැත්නම් මේ වචනය මෙනෙහි කරන කෙනා තමයි ආශිර්වාද ලබන්නට යන්නේ. එතකොට මේක කියනවා දානියෙල් මේ වේවස්ථාව අකුරටම යා පිළිපැද්දා. වේවස්ථාව කියලා ලියලා තිබෙන්නේ මොනවාද? ඒක යා පිළිපැද්දා. ඒකට විරුද්ධව එයා කිසි දෙයක් කරන්න ගියේ නෑලු. එයා වේවස්ථාවට බය වුණා. ඒ වචනේට බය වුණා. අද දේව වචනේට බය නෑ. අද ගොඩාක් ඇයට කතා කරනවා මේ වචනේ මේන් ආනවා මේන් එළියට දානවා. අර වපුරන්නගේ උපමාව තියෙන්නේ. වපුරන්නගේ උපමාව කියනවා වපුරන්ට යන විට සමහරක් බීජ කටු අතර වැටෙනවා. සමහරක් බීජ ඇවිල්ලා ගල් අතර වැටෙනවා. සමහරක් බීජ ඇවිල්ලා සරු බිමේ වැටෙනවා. හැබැයි මේ වචනය සරු බිමේ වැටෙන කෙනා තමයි සරු බිමේ දාගන්න කෙනා තමයි ජයග්‍රහණය ලබන්නට යන්නේ. ඉතින් ඔබගේ ජීවිතයට අදාළ කරන හැම දෙයක්ම මේකේ ලියා තිබෙනවා. මේකේ තිබෙනවා. මම ඒකයි කිව්වේ මේ දානියෙල් විශේෂ චරිතයක් එයා. එයා පුදුම කෙනෙක්. එයා දෙවියන් වහන්සේව දැන අඳුනගත්තයින් පස්සේ එයා තීරණය කරපු කාරණේ තමයි මම මේ විදිහට ගමන් කරනවා. ඒකයි දානියෙල්ට විශේෂ ජයග්‍රහණය ස්වාමීන් වහන්සේ දුන්නේ. එහෙනම් දානියෙල් තීරණය කරා. එයාගේ තීරණය තමයි මෙයා වේවස්ථාවට විරුද්ධව කිසි දෙයක් කරන්නේ නැහැ. එයා වේවස්ථාව අකුරටම පිළිපදිනවා. එහෙනම් ඔබ දේ වචනේ කියවන්න ඕනේ. දේ වචනේ තුල ඔබ ජීවත් වෙන්න ඕනේ. දේ වචනේට ඔබ බය වෙන්න ඕනේ. දේ වචනේ ඔබ අකුරටම පිළිපදින්න අවශ්‍යව තිබෙනවා. එතන තමයි ජීවනයේ තියෙන්නේ. මේ වචනය එදා මිසරේ වහල් වෙලා හිටව සෙනග අරගෙන එද්දි ඔබ දන්නවද මේ සෙනගට මේ වේවස්ථාව පිළිපදින්න බැරි වුණා. දේ වචනය මෝසස් එදා කන්දට යනවා ස්වාමින් වහන්සේගේ වචනේ අරගෙන එන්න වේවස්ථාව අරගෙන එන්න. ඔබ දන්නවද මෝසස් ගිහිල්ලා පල්ලයට එනකොට මේ සෙනග මේ ආස්කම් දැක්කා වූ සෙනග මේ පුදුම ක්‍රියාවල් අත්දැක්කා වූ සෙනග රතු මූද දෙබෑ කරලා වියලි බිම මැද්දේ ගෙනාවෝ මේ සෙනග මොකද කරේ? මෝසස්ෙන්ද ප්‍රමාදයි කියලා ඒ වචනයට අකීකෝරු වෙලා ඔවුන් දෙවියන් වහන්සේ සුළු කෙරුවා. මේ වචනේ දන්නේ අය අද ගොඩාක් අය මේ වචනේ කියවන්නේ නැති නිසා මේ වචනේ තුල ජීවත් වෙන්නේ නැති නිසා ගොඩක් අය මුලා වෙනවා. ඒගොල්ලන්ව මුලා කරන්න ලේසි. මුලා වෙලා වැටිලා යන්න ලේසි ගොඩක් අයට. හැබැයි මේ වචනේ අසන කෙනා මේ වචනය කියවන කෙනා ඒකේ රහස ඉගෙන ගන්නට යනවා. එයා මොන දේ ආවොත් හරි මොකද කරන්නේ? එයා දෙවියන් වහන්සේ ඉදිරියේ හරියට හිට ගන්න යනවා. ඉතින් ඔබ මේ වචනය මෙනෙහි කරන්න ඕනේ. මේ වචනය තුල ජීවත් වෙන්න ඕනේ. එදා මෝසස් ප්‍රමාදයි කියලා මොකද කරේ? ඒගොල්ලෝ රූපයක් අදාගෙන ඒ රූපයට নমස්කාර කරන්න පටන් ගත්තා. හැබැයි මේ දෙවියන් වහන්සේ තමයි ඒ සෙනග ගෙනාවේ. හැබැයි ඒ සෙනග මුලා වෙලා ගියා. හරියට ස්වාමින් වහන්සේගේ වචනය වේවස්ථාව පිළිපැද්දේ නැති නිසා. හැබැයි ස්වාමින් වහන්සේ කියා තිබෙන්නේ මොකද්ද? මේ වේවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්න බලා ගන්න. රෑ දාවල් මෙනෙහි කරන්න බලා ගන්න. ඉතින් සභාව තුල ඉන්න හැම කිතුණුවෙක්ම හැම දේව දරුවෙක්ම ස්වාමින් වහන්සේගේ වචනය කියවන්න ඕනේ. මේ වචනය කියවන කෙනාට තමයි බොහෝ රහස් එළිදරව් වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තුල බොහෝ ගමනක් යන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. අපි දන්නවද මේ රට තුල මේ ලෝකයේ තුල වෙන දේවල් හැමදේම මේ සුද්ධ බයිබලයේ ව්‍යවස්ථාවේ ලියා තිබෙනවා. මේ වචනේ ලියා තිබෙනවා. රටකට විරුද්ධව නැගී සිටින එක. නොයෙකුත් තැන්වල වසංගත පැමිණෙන එක ගැන මේ හැමදේම ලියලා තිබෙනවා. හැබැයි මේ වචනේ ඔබ දන්නේ නැත්නම් ඉදිරියේදී එන්නා වූ මේ කුණාටු නැත්නම් වසංගත වූ විවිධ කාරණා වූ ඔබ දන්නේ නැත්නම් ඔබ වැටෙයි.
ඔබ හැබැයි දන්නවා නම් මේ වචනේ ඔබ කියවලා තිබෙනවා නම් ඒ වචනය තුල ඔබ ජීවත් වෙනවා නම් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබට ලොකු ජයග්‍රහණයක් තිබෙනවා. ඉතින් සෙනෙහවන්ත සහෝදරයා සහෝදරි මොනවාද ස්වාමින් වහන්සේ මේ උදෑසන කියන්නේ? දෙවෙනි කාරණේ තමයි කිව්වේ උන්වහන්සේගේ වේවස්ථාව ඔබ මෙනෙහි කරන්න ඕනේ. උන්වහන්සේගේ වචනය දානියෙල් වේවස්ථාව අකුරටම පිළිපැද්දලු. ඒක තමයි දානියෙල් කරේ. ඉතින් ඔබට මට වගකීමක් තියෙනවා මේ දේව වචනය කියවලා ඒක පිළිපදින්න ඕනේ. පිළිපදින කෙනා තමයි ජය ලබන්න යන්නේ. අපි තුන්වෙනි කාරණාව බලන්න යනවා. ඒකෙම කියවන්න 10 වෙනි පදේ කවුරු හරි. දැන් මෙතන මොනවද කියන්නේ? දානියෙල් තුන්වෙනියට කරපු වැදගත් කාරණේ තමයි දානියෙල් ජීවිතය තුළ හොඳ යාඥා ජීවිතයක් තිබ්බා. තුන්වෙනි එක තමයි දානියෙල්ගේ ජීවිතය තුළ යාඥාව තිබ්බා. ඔව් මොන දේ ආවොත් හරි ඒ දේවල් දෙස ඔව් බැලුවේ නෑලු. දැන් දන්නවා දානියෙල්ට විරුද්ධ ලොකු කුමන්ත්‍රණයක් ඇවිල්ලා තිනවා. ලොකු අභියෝගයක් ඇවිල්ලා තිනවා. ඒක තමයි දැන් දානියෙල් අල්ලලා සිංහ ගුහාවට දාන්න සැලසුම් කරලා තිබෙනවා. දැන් දානියෙල් දන්නවා මේ කාරණය දානියෙල් ඉදිරියට පැමිණලා තිබෙනවා කියලා. ලොකු විපත්තියක් ලොකු පීඩාවක් ඔව් ඉදිරියේ තිබෙනවා. දේ වචනය කියනවා නුඹලා විපත්ති දවසේදී කලකිරෙනවා නම් නුඹලාගේ ශක්තිය අල්පයි කියලා. දැන් ලොකු විපත්තියක් ලොකු පීඩාවක් ඔව් ඉදිරියේ තිබෙනවා. හැබැයි ඔව් ඒ දේශ බලන්නේ නැහැ. ඔව් මොකද කරන්නේ? ඔව් දෙවියන් වහන්සේට වෙනදට කළා වගේම ඔව් උඩු මහල්ලට ගිහිල්ලා දවසට 3 වතාවක් දණින් ඉඳලා ඔව් දෑත් ඔසවලා දෙවියන් වහන්සේට নমස්කාර කළාලු, ස්තුති කළාලු. ස්තුති කළාලු. ඔව් নমස්කාර කළාලු. පීඩා වෙලාවේදී, අමාරු වෙලාවේදී, කර කියා ගන්න බැරි වෙලාවේදී ඔව් මොකද කරේ? ඔව් බැලුවේ දෙවියන් වහන්සේ දිහා. ඔව් දන්නවා දැන් ලොකු පීඩාවක් ඉදිරියේ තිබෙනවා. හැබැයි ඔව් බැලුවේ දෙවියන් වහන්සේ දිහායි. එහෙනම් තුන්වෙනි කාරණා තමයි ඔහුගේ ජීවිතය තුළ හොඳ යාඥා ජීවිතයක් තිබ්බා. ඔව් දෙවියන් වහන්සේට නොකඩවා යාඥා කළා. ඔව් පුරුදු වෙලා තිබ්බා දෙවියන් වහන්සේට මුල් ස්ථානෙ දෙන්න. දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරන්නට. ඔව් කරගෙන ආවා උදේ මොන හේතුවක් නිසාවත් මොන කාරණාවක් නිසාවත් ඔව් අතපසු කරගන්න ගියේ නෑලු. මේක කියනවා දානියෙල් වෙනදට කළා වගේ දවසට 3 වතාවක් ඔව් 3 වතාවක් ඔව් උඩු මහල්ලට ගිහිල්ලා ඔව් දණින් ඉඳලා යෙරුසලම දෙසට ඔහුගේ දෑත් ඔසවලා ඔවුන් යාඥා කළාලු. අද එක වතාවක් අපේ ක්‍රිස්තියානියට යාඥා කරන්න බෑ. එක වතාවක් බෑ. විනාඩි 10ක් 15ක් යාඥා කරනවා කියන හරි අමාරු දෙයක්. හරි කම්මැලි. හරි අලසයි. ඔබ ගැන බේරගන්න අවශ්‍යයි. ඔබ තමයි ඔබ ගැන දන්නේ. අපි පීඩා වෙලා විතර ස්වාමිනී කියලා අපි මොර ගසනවට වඩා ඔබ දන්නවද පීඩාව එන්ට ඉස්සලත් අපි ස්වාමීන් වහන්සේත් එක්ක සිටින එක යහපත්. පුංචි කතාවක් කියනවා එක නැවේ කපිතාන් වරෙක් හිටියා. ඔව් යේසුස් වහන්සේව දැන හිටපු කෙනෙක්. ඔව් ඒ සංචාර සේවයේ යන්ට ප්‍රථමයෙන් ඔව් සෙනගත් එක්ක ඔව් නැවේ ගමන් කරන්න ප්‍රථමයෙන් ඔව් පුරුදු වෙලා තිබ්බා. වැදගත් කාරණයක් තමයි දෙවියන් වහන්සේට මුල් ස්ථානය දීලා දෙවියන් වහන්සේට යාඥා කරලා ඔහුගේ ගමන පිටත් වෙන්න. ඔව් දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඔව් ගමන යන්න ප්‍රථමයෙන් ඔව් දෙවියන් වහන්සේට හැම මොහොතකම පුරුදු වුණා දෙවියන් වහන්සේට මුල් ස්ථානෙ දෙන්න.
ඔව් ඒකයි ඔව් ගමන පිටත් වෙන්න ප්‍රථමයෙන් සෙනගත් එක්ක යන්න ප්‍රථමයෙන් ඔව් යාඥා කළා. ඔව් යාඥා කරලා ගමන පිටත් වෙලා ඒ මූදේ යද්දී ඒ නැවට ආව ලොකු කුණාටුවක්. ලොකු පීඩාවක්. ඒ නැව ඒකට අසු වුණා. දැන් නැවේ සෙනග ඔක්කොම ඒ වෙලාවේ මොකද වෙන්නේ? බය වෙලා කැළඹෙලා ඒගොල්ලෝ දෙවියන් වහන්සේට මොර ගසන්න පටන් ගන්නවා. අපිව බේරගන්න කියලා. හැබැයි අර කපිතාන් විතරක් එයා නිශ්ශබ්දව එයා වෙන දේ බලාගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ සිටිනවා. අර සෙනග ඇවිල්ලා ආනවා. ඔයා මොකද මේ ඔක්කොමලම කලබලව ඉන්න ASCII ඔයා මේ නිදහසේ ඔයා ප්‍රීතියෙන් ඉන්නේ මොකද? ඔයා ප්‍රීතියෙන් ඉන්නවා ඔයා නිදහසෙන් ඉන්නවා. මෙතන ලොකු කුණාටුවක් ඇවිල්ලා තිනවා. ඔයා නිදහසේ ඉන්නවා. හැබැයි ඒ කපිතාන් කියනවා මම නිශ්චල වෙලාවේ දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරනවා. දෙවියන් වහන්සේට යාඥා කරනවා. පීඩා වෙලාවේදී ස්වාමින් වහන්සේ කරන්න යන දේ ගැන මම බලාගෙන සිටිනවා. පීඩා වෙලාවේදී ස්වාමින් වහන්සේට අපි මොර ගසනවට වඩා පීඩා වෙලාවේදී ස්වාමින් වහන්සේ කරන්න යන දේ ගැන බලා සිටින්න අවශ්‍යයි. හැබැයි ඒ පීඩා වෙලාවේදීත් අපි ස්වාමින් වහන්සේත් එක්ක ඉන්න අවශ්‍යයි. ඔබ දන්නවාද අපේ දෙවියන් වහන්සේ නොදුනුවත් අපේ ජීවිතවලට කිසිම දෙයක් පැමිණෙන්නේ නැත. කිසිම දෙයක් පැමිණෙන්නේ නැහැ. උන්වහන්සේ සියල්ල දන්නවා, දකිනවා. ඔබට ජයග්‍රහණය ඕනේ නම් ස්වාමින් වහන්සේගේ මේ වචනය කියා ලියා තිබෙන ආකාරයට ඔබ ජීවත් වෙන්න ඕනේ. දැන් ඔබට වැයවීමක් තියෙනවා, ඔබට කැපවීමක් තියෙනවා. දැන් ඔබට ආස්කමක් ලබා ගන්න නම් ඔබ කැප වෙන්න ඕනේ. නැත්තම් ඒ ආස්කම ඔබට ලබන්න බෑ. ඔබ යාඥා කරන්නේ නැත්තම් ඔබට ආස්කම ලබන්න බෑ. ඔබ දෙවියන් වහන්සේගේ වේවස්ථාව රැඳාවල් මෙනෙහි කරන්නේ නැත්තම් ඔබට ආස්කම ලබන්න බෑ. ඔබ වර්ධකින් තොරව ඔබ ජීවත් වෙන්නේ නැත්තම් ඔබට ආස්කම දකින්න බෑ. ඔබ දැන් වෙනස් කෙනෙක්. දේ වචනේ කියන නොබලා මේ ලෝකේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා තේරුම් ගන්නා පිණිස සිත අලුත් කර ගැනීමේ අන්‍යාකාරයත්ව වෙයල්ලා කියලා. ඉතින් අපි ගොඩාක් දේශනාවල් අහනවා, ගොඩාක් දේව වචනේ ආසනවා. හැබැයි ඒ තුල පවතින කෙනා තමයි ජයග්‍රහණය ලබන්නේ. ඒ තුල පවතින්න ඕනේ. මේවා පිළිපදින්න ඕනේ. මේවා පිළිපදින කෙනා තමයි විශේෂ ජයග්‍රහණයක් ලබන්නේ. මම ඔබට ඇදහිල්ලෙන් නැවත වාරයක් කියනවා, ඔබට කැපවීමක් තියෙනවා, ඔබට වැයවීමක් තියෙනවා. ඔබ එතන ඊට ගන්න ඕනේ. මේ පොතේ තියෙන කිසි දෙයක් වෙනස් කරන්න කාටවත් බෑ. අද මේ මොහොතේ කී දෙනෙක් මේ රට තුලින් මොර ගසනවද? අර පාස්ටර් කිව්වා වගේ අපි ගිය සෙමිනාර් එකේ අපි දැක්කා ගොඩාක් පාසස්ලා යන්නේ පුදුම අමාරුකම් තුල. ඒ ප්‍රදේශ තුල සේවය කරන පුදුම අමාරුකම් තුල. හැබැයි අනිත් ඇයට ගාණක්වත් නැහැ. ගාණක්වත් නැහැ. හැබැයි අපේ එකම බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද? මේ ශ්‍රී ලංකා දේශය පිබිදීමක් එන්න ඕනේ. පිබිදීම එන්න නම් සෙනග ඊට ගන්න ඕනේ. සෙනග යාඥා කරන්න ඕනේ. දේවදාස දාසෝ එකතු වෙලා යාඥා කරන්න ඕනේ. යාඥා කරද්දී තමයි දෙවියන් වහන්සේ විශේෂ දේවල්, පුදුම දේවල් උන්වහන්සේ කරන්නට යන්නේ. ඒ නිසා හැම දහකම ඇවිල්ලා ඔබ ගැන විතරක් ඔබ හිතන්න යන්න එපා. ඔබේ කාරණා ඔබ ගැනම නෑ. ඔබ යාඥා කරන්න ඕන නොකොඩවා ස්වාමින් වහන්සේ ඔබට මඟ පෙන්වන කාරණා වෙනුවෙන්. මඟ පෙන්වන කාරණා වෙනුවෙන් යාඥා කරන්න ඕනේ. ඒ සෙමිනාර් එකේදී කියපු හැම කාරණයක්ම මම ලියාගත්තා. ඒ පාස්ටර්ස්ලා නැත්නම් ඒ ප්‍රදේශය තුල තියෙන අභියෝග, ඒ ප්‍රදේශය තුල ඒගොල්ලෝ ගමන් කරන ආකාරය නැත්නම් ඒක ඒ සෙනග තුල තියෙන ප්‍රශ්න, ඒ හැම දෙයක්ම ලියාගෙන මම තීරණය කළා යාඥා කරන ඒ වෙනුවෙන්. කවුද යාඥා කරන්නේ මේ වෙනුවෙන්? උන්වහන්සේ ඔබ මාව තෝරගෙන තිබෙනවානේ. උන්වහන්සේ ඔබ මාව කැඳවලා තිබෙනවානේ. එහෙනම් ඔබගේ මගේ වෙනස දකින්න එපැයිනේ. ඔබේ මගේ අඬ අසන බව ඔබ විශ්වාස කරන්න එපැයිනේ. අපි নমස්කාර කරන්නේ කාටද? අපි යාඥා කරන්නේ කාටද? අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපේ දෙවියන් වහන්සේ දෙවිවරුන් අතර දෙවි කෙනෙක් නොවේය. එයා තමයි විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේ. එයාට තමයි සියලු දේ කරන්න පුළුවන්. ඒ නිසා සියල්ල කරන්න පුළුවන් දෙවියන් වහන්සේට අපි නොකොඩවා යාඥා කරන්න ඕනේ. නොකොඩවා. ඒකයි දේ වචනේ කියන්නේ නොකොඩවා ස්වාමින් වහන්සේට යාඥා කරන්න කියලා. මේ වෙලාවෙත් හරි අමාරුයි ඉන්නනේ. නිදිමත වීම එනවා. අලසකමට ඔබ ඉඩ දෙන්න එපා.
ස්වාමින් වහන්සේව අල්ලගන්න. යාඥාවෙන් ඔබ වීරයෙක් වෙන්න ඕනේ. යාඥා කරන්න ඕනේ. දානියෙල්ට තිබ්බ කාරණය ඔව් පීඩාව තියෙනවා කියලා ඔහු දැනගත්තා. ඔහු දැනගත්තා දැන් ඉදිරියේ ඔහුට ලොකු අභියෝගයක් තිබෙනවා. මේ අභියෝගයට ඔහුගේ ශක්තියෙන් ඔහුට මුහුණ දෙන්න බෑ. මුහුණ දෙන්න බෑ. හැබැයි ඔහු තීරණය කළා මම වෙනදට කළා වගේ උඩු මහල්ලට ගිහිල්ලා දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඔහු නිතර කළේ දේව කැමැත්ත විතරයි. ඔහු දේව කැමැත්ත කළේ. ඔහු වෙන කිසි දෙයක් කළේ නැහැ. දේව කැමැත්තට පිටින් ගියේ නැහැ. අද දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැහැ. යාඥා කරන්න ඕනේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී. යාඥා කරන කෙනා ජය ලබන අනිවාර්යයෙන්ම. යාඥා කරන කෙනා තමයි බලවත් අස්තය අත්දකින්න යන්නේ. පුදුම ආස්කම් අත්දකින්න යන්නේ. ඔබ තුල තමයි ආස්කම තියෙන්නේ. ඔබ තුල තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි තියෙන්නේ. ඒ ආස්කම තියෙන්නේ දැන් ඔබ තුලයි. දැන් උන්වහන්සේව දන්න පරණ වෙලා ඉන්න සෙනග උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න කාලය හරිද? ඒ නිසා අලසකම් පැත්තකට දමන්න. දැන් අපි වෙන දේවල් අපි කරනවා නම් අපි මොකද කරන්නේ? ඒ වලට කොච්චර සූදානමක් වෙනවද? වෙඩින් එකක් ගත්තොත් වෙඩින් එකට දැන් කොච්චර සූදානම් වෙනවද? මේ මාස ගාණක් තිස්සේ ඉඳලම දුවනවා නේ සූදානම් වෙනවා පුදුම දේවල් තමයි. ඒක දිහාම තමයි බලන්නේ. ඒකයි අරමුණ. ඔක්කොම අල්ලම වෙඩින් අරන් තිනවා. ඔක්කොම විවාහ වෙලා තිනවා. කොහමද ඒකට සූදානම් වෙන සූදානම් වීම? හැබැයි අපි දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරනවද යාඥා කරනවද? ඒකට කොච්චර ස්ථානයක් ඔබ දීලා තිබෙනවද? සමහරක් අය කියන කාරණයක් තමයි ඇයි යාඥා ශෛලයට ආවේ නැත්තේ? අනේ දරුවන් නිසා එන්න හම්බුන්නේ නැහැ. ඇයි පල්ලිය ආවේ නැත්තේ? මගේ දරුවා නිසා එන්න හම්බුන්නේ නැහැ. ඔයා යාඥා කරනවද උදේට? දරුවා උදෑසන නැගිටිනවනේ ඒ නිසා යාඥා කරන්න බෑ. දරුවෝ බාධාවක් නම් දරුවෝ දෙවියන් වහන්සේ දෙයිද? අද මොකද කරන්නේ? අපේ කට්ටිය දරුවන් ඉස්සරහට දානවා. දාලා කියනවා මේ දරුවා පාන්දර 5ට නැගිටිනවනේ. ඒ නිසා යාඥා කරන්න අමාරුයි. නැත්තම් මගේ ස්වාම පුරුෂයා පාන්දර 5ට වැඩට යනවනේ. ඒ නිසා මං එයාගේ වැඩ කොටස් කරනවා. ඒ නිසා මට යාඥා කරන්න අමාරුයි. ඇයි? අපි නිදහසට කාරණා කියකේ ඉන්නවා. අපිට කාලයක් නෑ තව සෙල්ලම් කරන්න. දේ වචනේ කියා ලියා තිබෙන හැම දෙයක්ම අද ලෝකයේ තුල රටවල් තුල සිද්ධ වෙනවා. එහෙනම් ඔබ මේ කාලේ ස්වාමින් වහන්සේට ලං වෙන්න ඕනේ. ස්වාමින් වහන්සේත් එක්ක සිටින්න ඕනේ. උන්වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යව තිබෙනවා. ඉතින් යාඥාව ගැන ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. ඔබ දන්නවා ඇති දෙක ලේකම් පොතේ කියනවා එක මිනිහෙක් ගැන කියනවා මේ යාබෙස් කියලා මිනිහෙක් ගැන කතා කරනවා. මේ මිනිහයා දෙවියන් වහන්සේව දැන අඳුනගත්තයින් පස්සේ මෙයා කරපු විශේෂ කාරණාවක් තමයි නොකොඩවා කරපු විශේෂ යාඥාවක් තමයි ආහෝ ස්වාමිනේ ඔබ වහන්සේ මට ආශිර්වාද කොට මගේ සීමාවල් විසර කරලා ඔබගේ දෑත් වලින් මට ආශිර්වාද කරන්න. මේ යාබෙස් කියන නාමයේ අර්ථය තමයි නැතිවීම. හැබැයි නැති වුණා වූ සියලු දේ දෙවියන් වහන්සේට දෙන්න පුළුවන් කමක් තිබුණා යාබෙස් දෙවියන් වහන්සේව අල්ලගත්ත නිසා. එහෙනම් යාඥා කරන කෙනා විශේෂ කොට ජය ලබනවා. දානියෙල් කරපු තුන්වෙනි කාරණේ තමයි මම කිව්වේ. ඕට හොඳ යාඥා ජීවිතයක් තිබිච්ච නිසා ඔව් මොන කාරණාවක් දියාවත් බැලුවේ නැහැ. මොන අභියෝගයක් දියාවත් බැලුවේ නැහැ. ඔව් දෙවියන් වහන්සේට සුපුරුදු ලෙස කරගෙන ආපු ක්‍රියාව ඔව් ආකාරයෙන් කරගෙන ආවා. ඒ නිසා ඔබත් ඒ තීරණය ගන්න අවශ්‍යව තිබෙනවා. අපි කියවන්න යන 16 වෙනි පදේ අපි පොඩ්ඩක් කියවමු.
දැන් මෙතන මොකද්ද කියන්නේ? මේක දාරියස් රජතුමා ඇවිල්ලා කියනවා මෙයාව සිංහ ගුහාව ඇතුළට දැම්ම දැන්. මෙයා කියනවා ඔබ නොකොඩවා සේවය කරන ඔබේ දෙවියන් වහන්සේ ඔබව ගලවන. කාටද දානියෙල් සේවය කරේ? දානියෙල් හතරවෙනියට කරපු හතරවෙනි කාර්යය තමයි දානියෙල් නොකොඩවා දෙවියන් වහන්සේට සේවය කෙරුවා. දාරියස් රජතුමා මෙයාව සිංහ ගුහාව ඇතුළට දාද්දී කියනවා ඔබ නොකොඩවා සේවය කරන දෙවියන් වහන්සේ ඔබව ගලවනසේක්වා. අපි සේවය කරන්නේ කාටද කියලා අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ එකින් එක්කෙනාව දෙවියන් වහන්සේ තෝරගෙන ඇති. සමහරක් දේවදාස දාසින් සේවය කරනවා. සමහරක් අයව ස්වාමින් වහන්සේ සේවයට කැඳවලා තිබෙනවා. එතකොට අපි තේරුම් ගන්න අවශ්‍යයි අපි කාටද සේවය කරන්නේ? අපි මොනවද කරන්නේ? දානියෙල් කාටද සේවය කෙරුවේ? ඒ දෙවියන් වහන්සේටයි. ආස පොළව මුළු විශ්වයේ මැව්වා වූ දෙවියන් වහන්සේටයි දානියෙල් සේවය කරේ. ඒකයි කියන්නේ නුඹ සේවය කරන දෙවියන් වහන්සේ නුඹව ගලවනසේක්වා. හැබැයි දෙවියන් වහන්සේ ඔව් ගලවන්ට විශ්වාසවන්තව සිටියා. ගලවන්ට ඔව් විශ්වාසවන්තව සිටියා. මේ පරිච්ඡේදයේ ඔබ දිගටම කියවලා බැලුවොත් ස්වාමින් වහන්සේ පුදුම දේ බලවත් දේ දානියෙල්ගේ ජීවිතය තුල කරනවා. ඇයි දානියෙල් බලපු එකම කාරණේ තමයි දෙවියන් වහන්සේ දියා. ඔව් නොකොඩවා රෑ දාවල් සේවය කරේ කාටද? දෙවියන් වහන්සේටයි. අද ඔබ සේවය කරන දෙවියන් වහන්සේ ඔබට කවදාකවත් පරාජිත වෙන්න දෙන්නේ නැහැ. හැබැයි දානියෙල් හිතන්න ඇති 99ක් පරාජිත වෙලා. හැබැයි දානියෙල් ඒ අන්තිම මොහොතේ විශ්වාසවන්තව සිටියා. ස්වාමින් වහන්සේට පුළුවන් මේ සිංහයන්ගේ කටවල් වහලා මාව එළියට ගේන්න. කටවල් වහලා එළියට ගේන්න පුළුවන්. එහෙනම් අපි සේවය කරන දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. ඔබ ඒකෙම අර තුන්වෙනි පරිච්ඡේදය ඔබ බැලුවොත් ඒකේ කියනවා සාදාක් මේසක් අබෙක් නෙගුක් ගැන කතා කරන ඔවුන් මොකද කරන්නේ? ඔවුන් දානවා ගීලා ගිනි උදුන දානවා. දාද්දී ඔවුන් සේවය කළේ කාටද? දෙවියන් වහන්සේටයි. මුළු රටක්ම මුළු ගම්මානයක්ම එකතු වෙලා අර රූපේ ඉදිරියේදී ඔවුන් හිටගෙන নমස්කාර කරද්දී හැබැයි මේ සාදාක් මේසක් අබෙක් නෙගුක් කියන මේ මිනිස්යන් තුන්දෙනා විතරක් මොකද කළේ? දෙවියන් වහන්සේ ඉදිරියේ හිටගෙන ඉන්නවා. ඔවුන් විතරක් දෙවියන් වහන්සේ ඉදිරියේ හිටගෙන සිටිනවා. හැබැයි අනිත් අය ඔක්කොම දන නමලා ඒ රූපේ ඉදිරියේ নমස්කාර කරද්දී අර තුන්දෙනා හිටගෙන ඉන්නවා. ඔවුන් දැනගත්ත අපි සේවය කරන්නේ දෙවියන් වහන්සේට විතරයි. ඒ දෙවියන් වහන්සේ විතරයි එකම දෙවියන් වහන්සේ. එයාට විතරයි පුළුවන් සෙනග ගලවන්න. එයාට විතරයි පුළුවන් මේ රට තුල පුදුම දේ බලවත් දේ කරන්නට. එහෙනම් ඒ තුන්දෙනා හිටගත්තා, එකට හිටගත්තා. අපි සේවය කරන්නේ දෙවියන් වහන්සේට විතරයි කියලා. ඔබ දන්නවද මේ තුන්දෙනා වරන් ගිල්ලා ගිනි උදුනේ දාද්දී එක ගිනි දැල්ලක්වත් ඒගොල්ලන්ට බාධාවක් වෙන්න ගියේ නැහැ. ඒ සේවය කරපු දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටියා ඔවුන්ව ගිනි උදුනෙන් ගලවන පිණිස. ඒ නිසා මේ උදෑසන අපි එක දෙයක් අල්ලගමු. දානියෙල් විශ්වාසවන්තව දෙවියන් වහන්සේට සේවය කළාලු. දානියෙල් විශ්වාසවන්තව දෙවියන් වහන්සේව අල්ලගෙන හිටියා. එහෙනම් දානියෙල්ට විරුද්ධව නැගී සිටියා වූ දානියෙල්ට විරුද්ධව කතා කළා වූ හැම කෙනෙක්ම පරාජිත වුණා. දානියෙල්ව පරාජිත කරන්න කාටවත් බැරි වුණා. අදත් අපි දකිනවා සභාවල් වලට විරුද්ධව පීඩාවල් තිබෙනවා. දේවදාස දාසින්ට විරුද්ධව පීඩාවල් තිනවා. සභාවල් කඩනවා. එක එක විවිධ දේවල් කරනවා. හැබැයි ඔබ දන්නවද මේ දක්වා සභාව වර්ධනය වෙලා තියෙනවා. දේව සේවකයෝ නැකිట్లా තිබෙනවා. ඒක නවත්තන්න කාටවත් බැරි වෙලා තිබෙනවා. මේක මිනිස්යාගේ වැඩක් නෙමෙයි, මේක දෙවියන් වහන්සේගේ සේවයක්. අපි මෙතන කරන්නේ දෙවියන් වහන්සේගේ වැඩක්. මේක නතර කරන්න කිසිම මිනිසෙකුට බෑ. අපි සේවය කරන්නේ කාටද? විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේ. උන්වහන්සේ එකම ස්වාමින් වහන්සේ. ඒ නිසා විවිධ ආකාරයෙන් ඔබ මාව ස්වාමින් වහන්සේ යම් දේවල් වලට කැඳවලා ඇති.
ඔබට දීලා තිබෙන දේ ඔබ විශ්වාසවන්තව කරන්න. ස්වාමින් වහන්සේකට ප්‍රසන්න වෙනවා. ඔබ පරාජිත වෙන්නේ නැහැ. ඔබ පරාජය කරන්න කාටවත් බෑ. එහෙනම් දානියෙල් නොකොඩවා සේවය කළා වූ දෙවියන් වහන්සේම ගලවන සේක්වා. එහෙනම් ඒ දෙවියන් වහන්සේම තමයි දානියෙල්ව ගැලවුවේ. එහෙනම් අපි සේවය කරන්නේ දෙවියන් වහන්සේටයි. ඒ වචනේ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්න බෑ. උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේව සිටිනවා. ඉතින් ඔබට තිබෙනවා දැන් මේ කාරණය. මේ වැයවීම තියෙනවා. ඔබ මේක තදින් අල්ලගන්න අවශ්‍යයි. ඒ නිසා තවත් අපි පරණ විදියට ගමන් කරන සෙනගක් නෙමෙයි. දැන් අපි බොහෝ දෙවියන් වහන්සේව දැන අඳුනගෙන උන්වහන්සේ තුල ගමන් කරන සෙනගක්ව සිටින්න අවශ්‍යයි. අපි බොහෝ දේවල් ස්වාමින් වහන්සේ ඉදිරියේ කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ තැනන් වහන්සේ විශ්වාසවන්තව ඉන්නවා වගේම අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ විශ්වාසවන්තව ගමන් කරමු. ස්වාමින් වහන්සේ මේ උදෑසන ඔබ හැම කෙනෙකුටම ආශිර්වාද කරනවා. උන්වහන්සේ ඔබේ ජීවිතය තුල පුදුම දේ බලවත් දේ කරනවා. ආමෙන්. හොඳයි අපි නැගිටිමු. උන්වහන්සේට අපි බාර වෙන්න යනවා.